හොඳයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද එහෙමනම් 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 2 වෙනිදා අද අපි මේ කරගෙන යන වැඩසටහනේ ඉදිරි පියවර හැටියට ධම්මසංගණී ප්‍රකරණය තුල විස්තර වෙන සුත්තන්ත මාතිකා කොටස සාකච්ඡා කරන්නට ආරම්භ කරමු. එහෙමනම් පළමුවෙන්ම සුත්තන්ත මාතිකා ගැන විග්‍රහය අපි ධම්මසංගණීයට එකපාරටම යන්න කලින් අපි අපේ අතිපූජ්‍ය නාවිනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ භාවනා විපස්සනා භාවනා දෙවෙනි පොත අංක 2 පොතට අනුව මේ සුත්තන්ත මාතිකාවට ප්‍රවේශයක් ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා ඊළඟට අපි එතෙන්ට යමු. හොඳයි. සුත්තන්ත මාතිකා කියලා කියන්නේ මේ ධම්මසංගණී ප්‍රකරණයේ විස්තර වෙන මාතිකා කාණ්ඩ වලින් එක් පරිච්ඡේදයක්. හරිද? මෙතන අපිට විස්තර කරන්න පුළුවන් එතෙන්ට යන්නට කලින් ප්‍රවේශයක් ලබා ගැනීම වශයෙන් විස්තර වෙනවා මේ බුද්ධ භාෂිතය කොහොමද මොකද්ද විස්තර වුනේ? ඒකෙදී අංගුත්තර නිකායේ බරණ්ඩු වග්ගයේ 9 වෙනි සූත්‍රයේ විස්තර වෙන එක පාඩයක් තමයි මේ මොනවද ත්‍රිපිටක පොත් සමූහයේම මූලික ගාථාව හැටියට යොදාගෙන තියෙන තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ මේ තථාගතයන් වහන්සේගේ මෙතන කාරණා තුනක් විස්තර වෙනවා මේ බරණ්ඩු වග්ගයේ 9 වෙනි සූත්‍රයේ තුල. මොකක්ද ඒ? චන්ද මණ්ඩලම් භික්ඛවේ විවටං විරෝචතිනෝ පටිච්චන්නං. චන්ද්‍ර මණ්ඩලය බොහොම ලස්සනට දිලිසෙනවලු ඒක විවෘතව තියෙන වෙලාවට බලාකුලෙන් වැසුණු වෙලාවට නෙමෙයි. ඒ විදිහටම සූර්ය මණ්ඩලම් භික්ඛවේ විවටං විරෝචති නෝ පටිච්චන්න. සූර්ය මණ්ඩලය විවෘත වූ වෙලාවට බබලනවා වැසුණු වෙලාවට නෙවෙයි. ඒ විදිහටම තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. ඉහත ආකාරයෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය විවෘත වෙන තරමට බබලනවා වැහෙන තරමට බබලන්නේ නැත. හරිද? මහණෙනි මේ කාරණියෝති දෙන විවෘතව බබලත් පිලිසන්ව නොබබලත්. එහෙමනම් අපේ උත්සාහය වේ යුත්තේ මේ තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ කියලා තනි වචනයකින් හඳුන්වපු මුළු බුද්ධ භාෂිතයම විවෘත කර ගැනීම. ඒ විවෘත වෙන තරමට ධර්මයක් බබලනවා අපේ සිත තුලත් ධර්මයේ බබලනවා. මෙතන ධම්ම විනයෝ කියලා කිව්වහම ධර්මය කියලා කිව්වේ සූත්‍රාන්තේ සහ අභිධර්මයට, විනය කියලා කිව්වේ විනය පිටකයට. හරි? එහෙමනම් මුළු ත්‍රිපිටකයම මෙතන ගොනු වෙලා තියෙනවා. විනය පිටකය කියලා කියන්නේ මොකද්ද? භික්ෂු භික්ෂුණී උභය පක්ෂයටම නියමිත වූ ආඥා දේශනාව. ඒ තුල තමයි මේ ශාසනය පවත්වා ගැනීමට අදාළ භික්ෂු භික්ෂුණී උපාසක භික්ෂු භික්ෂුණී කියන දෙපක්ෂයට අදාළව තම තමන් ශාසනයට ඇතුළුනේ නිර්වාණාදිගමනයේ අපේක්ෂාවෙන් ඒ සඳහා උපකාර වෙන්නට තියෙන කරුණු කාරණා ඒ નિયમિત අනපනත් ටික ඒ තුල විස්තර වෙනවා. ඒකට අපි කිව්වා ආඥා දේශනාව කියලා. ඒ ග්‍රන්ථ 5කින් සම්පූර්ණයි. හරිද? ඊළඟට සූත්‍රාන්ත පිටකය කිව්වහම සූත්‍රාන්තය කියන්නේ මේ ලෞකික මහජනතාවට පහසුවෙන් අවබෝධ වීම පිණිස සම්මුති සත්‍යෙහි පිහිටා කරපු දේශනා. ඒ තැන්වලදී හම් වෙන බමුණෙක් පුත්‍රයෙක් වෙන්න පුළුවන්, ගෘහපති පුත්‍රයෙක් වෙන්න පුළුවන්, මේ ආදී වශයෙන් ඒ තැන්වල කරපු ධර්ම සාකච්ඡා. එතකොට ඒ සියල්ල ගොනු කරලා සූත්‍රාන්ත පිටකය ගොනු කරලා තියෙනවා. එහි ග්‍රන්ථ 19ක් තියෙනවා. ඒක ව්‍යවහාරික ක්‍රමයේ මත සම්මුති සත්‍යෙහි පිහිටා කරපු දේශනාව තමයි ඒ තුල තියෙන්නේ. අභිධම්ම පිටකයේ තුල තියෙනවා ගාම්භීර පරමාර්ථයම ප්‍රකාශ කොට ඇත්තා වූ පරමාර්ථ දේශනාව. එහි ග්‍රන්ථ 7යි ධම්මසංගණී, විභංග සංගණී ආදී වශයෙන් තියෙන්නේ ග්‍රන්ථ 7. එයින් අපි මේ කතා කරමින් ඉන්නේ පළවෙනි ග්‍රන්ථය ධම්මසංගණී ප්‍රකරණය. එහි මාතිකා පරිච්ඡේදයේ අවසාන කොටස. හරිනේ. එහෙමනම් ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් විනය පිටකයේ ධර්මස්කන්ධ 21යි, සූත්‍ර පිටක 21000යි, සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000යි, අභිධර්ම පිටකයේ 42000යි. හරිද? මොකද මේ සූත්‍ර
බොහෝ කොටසුත් අභිධර්මයේ තුල එකතු කරලා දක්වලා තියෙනවා. විශේෂයෙන් විභංග ප්‍රකරණ එහෙම සාකච්ඡා කරනකොට අපිට ඒවා අහු වෙනවා. මේ තමයි ත්‍රිපිටකය කෙටියෙන් විස්තර කිරීම. ඊළඟට අපි ගත්තොත් මේ කියන සද්ධර්මයම මේ බුද්ධ භාෂිතයම නිකාය වශයෙන් ගත්තාම පස් වැදෑරුම් වෙනවා. මොනවද මේ නිකාය පහ? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අර කියන ත්‍රිපිටකයම මේ වෙනත් ආකාරයක ඉදිරිපත් කිරීමක්. හරිද? දීඝ නිකාය කිව්වහම සූත්‍ර 34ක් තියෙනවා. දීර්ඝ වූ සූත්‍ර. බොහොම දිගයි මේ සූත්‍ර. පිටු ගාණක් ලියවිලා තියෙනවා. එවැනි සූත්‍ර 34කින් යුක්තයි දීඝ නිකාය. මජ්ක්‍ධිම නිකාය කිව්වහම මධ්‍ය ප්‍රමාණයේ සූත්‍ර එවැනි සූත්‍ර 152කින් යුක්තයි. හැබැයි අති ගැඹීරයි. තනිකර විපස්සනාව පදනම් කරගෙන ඉස්සරහට මේ සාකච්ඡා වෙන ගැඹුරු ධර්මය මෙතන තියෙනවා මජ්ක්‍ධිම නිකාය තුල සූත්‍ර 152ක්. ඒ පොත් තුනකින් තමයි බුද්ධ ජයන්ති මාලාව තුල මුද්‍රණය වෙලා තියෙන්නේ. ඊළඟට සංයුක්ත නිකාය කියලා කිව්වහම සූත්‍ර 7762ක් අඩංගු වෙනවා. එහි තියෙනවා එක් එක් මාතෘකා යටතේ සංග්‍රහ වී ඇති විවිධ සූත්‍ර. සූත්‍ර 7762ක් කිව්වම එක මාතෘකා යටතේ එක පුද්ගලයන්ට කරපු ධර්ම දේශනා එහි අඩංගු වෙනවා. අංගුත්තර නිකාය කිව්වහම සූත්‍ර 9557ක් අඩංගු වෙනවා. එහි ඒ එක් අංග ලෙසින් දේශිත වූ සූත්‍ර උදාහරණයක්. එකේ කාරණා හැටියට මොනවද විස්තර වෙලා තියෙන්නේ? දෙකේ කාරණා හැටියට මොනවද? තුනේ කාරණා හැටියට මොනවද? ආදී වශයෙන් ඒක අර අංක පිළිවෙලකට යන නිසා ඒක අංගුත්තර නිකාය කියලා නම් කරලා තියෙනවා. එහි තියෙනවා සූත්‍ර 9557ක්. කුද්දක නිකාය කියන පස්වෙනි බෙදීම. එහි තියෙනවා අර මුලින් සඳහන් කරපු දීඝ මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කියන නිකාය හතරට අඩංගු වූ ඊතුරු සියලුම ධර්ම කොටස් ටික ඊතුරු සියලුම බුද්ධ වචනය මේ කියන කුද්දක නිකායට අඩංගුයි. එතකොට විනය සහ අභිධර්මයේ අඩංගු වෙන්නේ මේ කියන කුද්දක නිකායටමයි. පැහැදිලිද? එහෙමනම් නිකාය වශයෙන් පහ බෙදෙන්නේ මේ විදිහට. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය හැටියට. කුද්දක නිකායට අඩංගුයි පොත් 15ක්. උද්දක පාඨ පාළි, ධම්මපද පාළි, උදාන පාළි ආදී වශයෙන් එතන ග්‍රන්ථ 15ක් තියෙනවා. චට්ට සංගායනාවෙන් පස්සේ ඒකට එකහුව වෙලා තියෙනවා පසු කාලීනව නෙත්ති ප්‍රකරණය සහ පීඨකෝපදේශය කියන වටිනා ග්‍රන්ථ දෙකක්. අනේ ඒක මට මතකයි හිටියේ චට්ට සංගායනාවට කලින් ආවේ. ඊට පස්සේ චට්ට සංගායනාවේදී තවත් පොත් ඇතුළත් කරලා තිබුණා. නෙත්ති ප්‍රකරණය, පීඨකෝපදේශය සහ මිලින්ද ප්‍රශ්නය. ඒ තුනම ආවේ චට්ට සංගායනාවෙන් පස්සේ. මිලින්ද ප්‍රශ්නයක් දැන් චට්ට සංගායනාව තුල අඩංගු වෙන පෙළ පොතක් විදිහට සාකච්ඡා වෙනවා. ඒවා පසු කාලීනව ඇතිවෙච්ච පොත්. නමුත් බුද්ධ භාෂිතයේ තියෙන ණය ක්‍රමයේ මතම පිහිටා ධර්ම විග්‍රහයන් කරලා තියෙන නිසා ඒවත් සාකච්ඡාවට ගැනීමට සුදුසු ලෙස ත්‍රිපිටකයටම අන්තර්ගත කොට දැන් චට්ට සංගායනාව තුල අපිට ඉන්ටර්නෙට් එක හරහා දැක ගන්නට පුළුවන්. ඒතර මේ නිකාය ભેදයේ නිකාය හැටියට පස් ආකාරයකට ත්‍රිපිටකය එහෙම නැත්නම් ශ්‍රී බුද්ධ වචනය දක්වන එක තේ තව විදිහකට බෙදීමක්. පස් නිකායකට අනුව. ඒ විතරක් නෙමෙයි මේක තව ආකාරයකට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒ තමයි නව වැදෑරුම් ශ්‍රී සද්ධර්මය කියලා. නව ආකාරයකට බෙදලා පෙන්වනවා. මොනවද? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අභූතගම, වේදන. මේ විදිහට ආකාර 9කටත් මේක විස්තර කරන්නට පුළුවන්. මේක අලගද්දූපම සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර වෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන අට කතාව. මජ්ක්‍ධිම නිකායේ අට කතාවල අලගද්දූපම සූත්‍ර වර්ණනාව තුල මේක සඳහන් වෙනවා. බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. සූත්ත කියන්නේ මොනවද? ගෙය්‍ය කියන්නේ මොනවද? වෙය්‍යාකරණ කිව්වොත් මොනවද? මේ ආදී වශයෙන් මේ නව ආකාරය විස්තර කරලා තියෙනවා. හරිද? මේ තව ආකාරයකට බෙදා දැක්වීම. මේ කොයි ආකාරයකට බෙදුනත් ඒ සියල්ල බෙදලා තියෙන ශ්‍රී සද්ධර්මයේම තමයි. අර අපි කලින් කතා කරපු විවටෝ විරෝචති කියලා සඳහන් කරපු බුද්ධ වචනේම තමයි. බෝධිමූලේ බුද්ධත්වයේ ලැබූ දා සිට පිරිනිවන් මංචකයේ පිරිනිවන් පාන මොහොත දක්වා දේශනා කළ සියලු සද්ධර්මය ඒ තුල අන්තර්ගත වගේ තමයි අදහස් වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි මේ කියන පදනමේ ඉඳගෙන මේ කියන මූලික දැනුම සමග තමයි අපි සුත්තන්ත මාතිකාවලට ප්‍රවේශයක් ලබා ගන්න.
මොකද සුත්තන්ත මාතිකා කියන ඒවා අර දැන් ව්‍යවහාරික ස්වභාවයෙන් සූත්‍ර පිටකයේ දේශනා වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ සූත්‍රාන්තය කෙරෙහි මේ අභිධර්ම භාණකයන්ව යොමු කිරීම මූලික කරගෙන මේ සුත්තන්ත මාතිකා නිර්මාණය වුණා කියලා අදහසක් තියෙනවා. ඒ අනුව මේ සුත්තන්ත මාතිකා කියන ඒවා දේශනා වෙලායි කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ධම්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් සංග්‍රහිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව සරියුත් හාමුදුරුවන්ට දේශනා කළා. උන්වහන්සේ විසින් එය නාති විස්තර මොනවද නාති සංක්ෂේප ආකාරයෙන් තමන්ගේ ගෝල පිරිසකට විස්තර කළා. ඒ අනුව අභිධර්මයේ පවත්වාගෙන යාම ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට පැවරුණු වගක් සඳහන් වෙනවා. මෙසේ ඔවුන් තනිකරම ව්‍යවහාරයෙන් ඈත් වෙලා අභිධර්ම මූලික ධර්ම පටිපාටියෙන් ධර්මයේ ඉගෙන ගැනීමට යාමේදී ඔවුන් යම්කිසි ආකාරයකට සූත්‍රාන්ත විග්‍රහයන් කෙරෙහි යොමු කරවීමේ අදහසින් ආභිධම්මික භික්ෂූන්ට සූත්‍රාන්ත කරුණු සමීප කරවීමේ අදහසින් සරියුත් හාමුදුරුවෝ විසින් මේ සුත්තන්ත මාතිකා දේශනා කළයි කියලා විස්තර කරනවා. එතකොට ඒ සඳහා පාදක කරගෙන තියෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතය සහ දුක නිපාතයත්, දීඝ නිකායෙහි එන සංගීත සූත්‍රය සහ දසුත්තර සූත්‍රය කියන සූත්‍ර දෙකත්, ඒ කියන්නේ එකේ ධර්ම කාණ්ඩවල අඩංගු වෙන ඒ දහම් කොටස් එකට අරගෙන ඒවා මේ සුත්තන්ත මාතිකා ලෙස අර ආභිධම්මික භික්ෂූන්ගේ දැනුම වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ විදිහක් තමයි විස්තර වෙන්නේ. මේ කියන ධර්ම කාණ්ඩයේ සාකච්ඡා වෙන්නේ ධම්මසංගණියේ නික්කේප කාණ්ඩය තුල පමණයි. චිත්තෝත්පාද කාණ්ඩය තුලට ආවේ නැහැ. රූප කාණ්ඩය තුලට ආවේ නැහැ. අටකතා කාණ්ඩය තුල අපි දෙයාර්ථ හිඳීමක් කළෙත් නැහැ. එහෙමනම් නික්කේප කාණ්ඩය තුල පමණක් මේව සාකච්ඡා වෙනවා. අභිධර්ම ප්‍රකරණයේ ඉතුරු ප්‍රකරණ 6 තුලත් මේ කියන සුත්තන්ත මාතිකාවෝ සාකච්ඡාවට අරගෙන නැහැ. ඒ අනුව අපිට හිතන්න පුළුවන් ආභිධම්මික භික්ෂූන්ට සූත්‍රාන්ත කරුණු සමීප කරවීමේ අදහසින්ම තමයි මේක දේශනා වෙලා තියෙන්නේ කියලා. පැහැදිලි දේ ටික. එහෙමනම් මේ කියන ප්‍රස්තුතය මත ඉඳගෙන අපි සුත්තන්ත මාතිකා දිහා බැලුවොත් එහි එක පරිච්ඡේදයයි තියෙන්නේ. හරිද? දැන් අපි දන්නවා තික මාතිකා සඳහා පරිච්ඡේද කීයක් තිබුණද? තික මාතිකා පරිච්ඡේද කීයද? 1යි. දුක මාතිකා පරිච්ඡේද කීයද? 12. ඈ 12. 13යි. දුක මාතිකා 13යි. අපි අද කලේ 13 වෙනි පිටි දුකේ අවසාන කොටස. එතන පරිච්ඡේද 13යි. හරිද? ඊළඟට මෙතන තියෙනවා සුත්තන්ත මාතිකා, මෙහි පරිච්ඡේද 1යි. හරිද? එතකොට සුත්තන්ත මාතිකා පරිච්ඡේද 1යි. ඒක දුකේ ලෙසින් තමයි දේශනා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යුගල පද හැටියට. දෙක හැටියට තමයි දේශනා වෙලා තියෙන්නේ. එහි දුකේ 42ක් තියෙනවා. ඒ කියන්නේ යුගල පද 42ක් තියෙනවා. එහෙනම් පද හැටියට ගත්තොත් 84ක් තියෙනවා. මෙතෙක් කිව්ව ටික පැහැදිලිද? හරි. එහෙමනම් අපි දැන් මේ එකින් එක විස්තර කරගෙන යමු. මෙහි තියෙන දුක 42 අපි අරගත්තොත් එහිදී අපිට අරගන්න වෙන්නේ මේ විදිහට. පළවෙනි එක විජ්ජාභාගිනෝ දුකය, දෙවෙනි එක විජ්ජූපමා දුකය, හතරවෙනි එක බාල දුකය, පස්වෙනි එක කන්න දුකය. මේ විදිහට තමයි යන්නේ. මේක ඔයගොල්ලන්ට මේ පොතෙන් බලා ගන්නටත් පුළුවන් ඒ යන ආකාරය. විජ්ජාභාගිනෝ ධම්මා අවිජ්ජාභාගිනෝ ධම්මා කියන එක තමයි පළවෙනි දුකයේ යෙදෙන පද දෙක. විද්‍යාභාගිනෝ කියලා කියන්නේ විද්‍යාභාගී, විද්‍යාව භජනය කරන ධර්මයෝය කියන අර්ථයෙන් විද්‍යාභාගිනෝ කියලා කිව්වා. අවිද්‍යාභාගිනෝ කියලා කියන්නේ අවිද්‍යාව භජනය කරන ධර්මයෝය කියන අර්ථයෙන් අවිද්‍යාභාගිනෝ කිව්වා. මේ ආදී වශයෙන් ඉදිරි එක දුකයේ ඒ පදය අපිට ඒ තැනදී අපි අරගෙන බලමු. දැන් මේ රූප රාමුවේ තියෙනවා දුකයෝ 6ක්. අපි යන් ඊළඟ රූප රාමුවට. එහි තියෙනවා තවත් දුකයෝ 6ක්. නිරුක්ති ධම්මා ඉඳලා සස්සක දිට්ඨි ධම්ම දක්වා. මේ විදිහට ඒ රූප රාමුවේ 6 බැගින් මම ඉදිරිපත් කරමින් මේ විදිහට අපිට
මුළු 42ම අරගන්නට පුළුවන්. අවසානයේ ඉවර වෙනවා කයේ ඥානං අනුපාදේ ඥානන්ති කියන පද දෙක සමග මේ සුත්තන්ත මාතිකා ටික ඉවර වෙනවා. එතකොට පටන් ගත්තේ කොහෙන්ද? විජ්ජාභාගිනෝ ධම්මා සිට කයේ ඥානං කියන දුක දක්වා දුක 32ක් තියෙනවා. පද හැටියට ගත්තොත් පද 84යි. හොඳයි. දැන් ඉතින් එකින් එක පටන් ගමු. පළවෙනි එක විජ්ජාභාගිනෝ දුකය. හරිද? එතනදී කියන්නේ පළවෙනි පදේ විජ්ජාභාගිනෝ ධම්මා, දෙවෙනි පදේ අවිජ්ජාභාගිනෝ ධම්මා. විද්‍යාභාගිනෝ කියන්නේ විද්‍යාභාගී. එහෙම නැත්නම් විද්‍යාව භජනය කරන ධර්මයෝ. මේක අභිධර්ම භාවනාත් එක්ක පොතේ පිටුව 184 සඳහන් වෙන ආකාරයටයි මම විස්තර කරන්නේ. ඒ පොතෙන් අපිට පටන් ගන්න ලේසියි. මොකද එහි ඉතා සරලව අර්ථ ගැන්වීම ඉදිරිපත් කරලා තියෙන නිසා. එhmenan විද්‍යාභාගිනෝ ධම්මා කියුවාම විද්‍යා භජනය කරන හේයින් විද්‍යාභාගිනෝ සංපයුක්ත වශයෙන් අෂ්ට විද්‍යාවන් භජනය කරන බැවින් විද්‍යාභාගී නම් වූ. නැවත බලන්න. සංප්‍රයුක්ත වශයෙන් අෂ්ට විද්‍යාවන් භජනය කරන බැවින් විද්‍යාභාගිනෝ නම් වූ ධර්ම නිස්සත්තු නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ ඇත. හරිද? දැන් මෙතන අෂ්ට විද්‍යාවක් ගැන කතා කරනවා. ඊළඟට අවිජ්ජාභාගිනෝ කියලා කිව්වහම සංප්‍රයුක්ත වශයෙන් චතුරාර්ය සත්‍ය මෝහ කරන ලක්ෂණ ය වූ මෝහය භජනය කරන්නා වූ ධර්ම අවිජ්ජාභාගිනෝ ධම්මා කියලා කිව්වා. එතකොට මෙතනදී අවිජ්ජාව කියලා කිව්වේ මෝහයට, විද්‍යාව කියලා කිව්ව අෂ්ට විද්‍යාවන් වලට. එහෙමනම් විද්‍යාභාගිනෝ කියනකොට අෂ්ට විද්‍යාවන් භජනය කරන ධර්ම, අවිජ්ජාභාගිනෝ කිව්වනම් මෝහය භජනය කරන ධර්ම. සංප්‍රයුක්ත වශයෙන් භජනය වෙන්නට ඕනේ. හරිද? එතකොට මොනවද මේ අෂ්ට විද්‍යාවන්? එකක් දෙකක් හරි කාට හරි කියන්න පුළුවන්ද? මොනවද අෂ්ට විද්‍යාව? විපස්සනා ඥානය, මනෝමය විද ඥානය, දිබ්බ චක්ඛු ඥානය. හරි. යම් කිසි අදහසක් තියෙනවා. හරි. එහෙමනම් අපි බලමු මොනවද අෂ්ට විද්‍යා කියන්නේ කියලා. මේ විදිහට අපිට බලන්න පුළුවන්. මේක මම අරගත්තේ අම්බට්ට සූත්‍රයෙන් දීඝනිකායේ අම්බට්ට සූත්‍රයේ මේ ගැන හොඳ විස්තරයක් දෙනවා. මෙතනදී අෂ්ට සමාපත්තිලාභීන්ගේ වශයෙන් තමයි මේක දේශනා වෙලා තියෙන්නේ. හරිද? එතකොට එහිදී ලබා ගන්නා විශේෂ ඥානයන් මොනවද? විදර්ශනා ඥානය, මනෝමය 이르දි ඥානය, 이르දි විද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥානන ඥානය, උබ්බේ නිවාසානුස්සති ඥානය, දිව්‍ය චක්ෂු ඥානය, ආශ්‍රවක්ෂේ ඥානය. මේ විදිහට අම්බට්ට සූත්‍රය මේ අෂ්ට විද්‍යාවන් විස්තර කරලා තියෙනවා. මේන් අවසානයේට දක්වන పూర్වේ නිවාසානුස්සති, දිව්‍ය චක්ඛු සහ ආශ්‍රවක්ෂය කියන ඥාන තුන තථාගතතර බල 10ක් තියෙනවනේ. බල 10ටත් අයත් වෙනවනේ. ත්‍රිවිද්‍යා කියලා අපි හඳින්නේ. එතනටත් ඒක අයත් වෙනවා. මොනවද? පුබ්බේ නිවාසානුස්සති, දිබ්බ චක්ඛු සහ ආශ්‍රවක්ෂය. බෝධි මූලයේදී ප්‍රථම යාමේදී මොකද ලබා ගත්තේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය. මධ්‍යම යාමේහි දිබ්බ චක්ඛු ඥානය. දිබ්බ චක්ඛු ඥානය. එතකොට දිබ්බ චක්ඛු ඥානය ලැබුවා නම් චතුූපපාත ඥානය ලබා ගන්නත් ලේසි පුළුවන්. ඉමිත්‍රි යාමේදී ආශ්‍රවක්ෂ ඥානය ලැබුවා බෝධි මූලයේ. හරිනේ. මේ විදිහට තමයි අෂ්ට විද්‍යාව විස්තර වෙලා තියෙන්නේ. එහෙමනම් මේ කියන අෂ්ට විද්‍යාව භජනය කරන්නා වූ අර්ථයෙන් තමයි විද්‍යාභාගිනෝ ධම්මා කියලා කිව්වේ. දැන් මේ විද්‍යා කියනවත් එක්කම ඒකම වෙනවා විද්‍යා චරණ සම්පන්න. මොකද්ද මේ විද්‍යා චරණ? අෂ්ට විද්‍යයි අසුචරණ ධර්මයි. අසුචරණ ධර්මයි. අෂ්ට චරණ කියන්නේ අෂ්ට විද්‍යාවයි ත්‍රිවිද්‍යාවයි පසළොස්චරණ ධර්ම. හරි. මොනවද පසළොස්චරණ ධර්ම මතකද? මතකයි. යන්නකෝ බලන්න. ප්‍රාතිමෝක්ඛ සංවර පොඩ්ඩක් කියන්නස. ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආහාර දැන වැළඳීම, නිදි වැළකීම, සමන දැන වැළඳීම, ජාගරියානුවෝගය,
ශ්‍රද්ධාව, සති, පවට ඇති බිය, පවට ඇති ලැජ්ජාව, බහුශ්‍රృත භාවය, වීර්ය, සිහිය, ප්‍රඥාව, ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. කොහොම හොඳයි. එහෙමනම් ඒවා මොකටද අපිට උපකාර වෙන්නේ? මොකටද මේ විද්‍යාචරණ අවශ්‍ය වෙන්නේ? නිවන් ලබා ගන්න. සත්‍යයි. ඔව්. එතකොට විද්‍යා මොකටද අවශ්‍ය? චරණ මොකටද අවශ්‍ය? කරන හික්මීමට චරණ කියන්නේ හික්මීම විද්‍යාව ප්‍රඥාවට. විද්‍යාව හරි. ඔයගොල්ලෝ චතුරාර්ය සත්‍ය ඉගෙන ගනිත් කළා. චරණං පාද පක්කංච විජ්ජං තුණ්ඩ සමං සමං. සම්පූර්ණත්වාන පක්ඛේයුම් බුඤ්ජිතුං අමතං රසං. පැහැත් මතකද ඒක? පක්ෂියාට ගස කරා පියාඹර යාමටත් ඒකට මොකක්ද ඕනේ? චරණ අවශ්‍ය වෙනවා. එවැනි දක්ෂතා තිබුණු අය තමයි කොසල් රජ, මල්ලිකා දේවී, සුනක්කත් භික්ෂුව. හැබැයි ඒගොල්ලන්ට අවාසනාවකට විද්‍යාව තිබුණේ නැහැ, චරණ විතරයි තිබුණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හමු වීමේ වාසනාව තිබුණා. ඇයි? චරණය ප්‍රගුණ කරලා තිබුණු නිසා. හැබැයි ඔහුලඟ විද්‍යාව නොතිබුණු නිසා මොකද වුනේ? මොනවද? සම්පූර්ණත්වාන පක්ඛේයුම් බුඤ්ජිතුං අමතං රසං. අර අමත රසය විඳ ගන්නට හැකි වුණේ නැහැ, නුවණ තිබුණේ නැහැ. ඒයි විද්‍යාව නැති වූ නිසා. ඵලය අනුභව කිරීමට ලැබෙන තුඩ වගේ, පක්ෂියාගේ තුඩ වගේ, පක්ෂියාට ඵල සහිත රුකකට පියඹා යාමට අවශ්‍ය පියාපත් වාගේ තමයි චරණ ධර්ම. එහෙම පියාඹලා ඵල සහිත ගහසට ආවට පස්සේ ඵලය අනුභව කිරීමට අවශ්‍ය වෙන්නේ පියාපත් නෙමෙයිනේ, තුඩ. අන්නේ තුඩ වගේ තමයි විද්‍යාව. දැන් විද්‍යාව දියුණු කරපු අයත් හිටියා. හැබැයි චරණය නැති අය. උදාහරණයක් ඒරකපත්ත නාගරාජය, කපිල මත්ස්‍යයා. ඒගොල්ලන්ට චරණ තිබුණේ නැහැ. හැබැයි විද්‍යාව බොහොම දියුණු කරලා තිබ්බා. චරණය තිබුණ නැති නිසා බුදුන් දකින්නට හම්බුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබුණේ නැහැ. එහෙමනම් පුද්ගලයෝ හැටියට අපිට අවශ්‍ය වෙනවා මේ විද්‍යාව සහ චරණය දෙකම දියුණු කර ගැනීමට. ශික්ෂාවෙන් ප්‍රඥාව කියන එක විද්‍යාවට අයිති. හරි? එතකොට සීල සමාධි දෙක අයිති වෙන්නේ චරණයට. එහෙමනම් චරණය කියලා කියන්නේ ආර්ය විද්‍යාව ලැබීමට සහ නිවන් ලැබීමට උපකාර වෙන ගුණධර්ම සමූහය. හරිනේ? විද්‍යාව කියලා අපි 8ක් හැඳින්වුවා වෙනම විශේෂ ඥාන ඇති කර ගැනීම. ඒට උපකාර වෙන ධර්ම තමයි චරණ ධර්ම. එවැනි චරණ ධර්ම 15ක් තියෙනවා. මේ විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, බෝධිනීහි මාත්‍රාඥතාවය, ජාගරියාන් යෝගය, ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පේ, බහුශ්‍රృత භාවය, විරිය, ෘතිය, ප්‍රඥාව. ඊළඟට ධාන 4. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය. චතුක්කණයි ක්‍රමයෙන් ඉදිරිපත් කළේ. ඒ සියල්ලම 15ක් හැටියට ගණන් ගන්නවා. ඒ තමයි චරණ ධර්ම කියලා අපි නම් කරන්නේ. එහෙනම් මේ ටික අපිට තියෙන්නටම ඕනේ. මේ චරණ ධර්ම කියන එක විස්තර වෙනවා මජ්ක්‍ධිම නිකායේ සේක සූත්‍රය තුල. හරිද? මේ විදිහට මේ විජ්ජාභාගිනෝ ධම්මා කතා කරද්දී අපිට තව පොඩ්ඩක් ඈතට ගිහිල්ලා මොනවද අෂ්ට විද්‍යාවන් උනේ, මොනවද ඒ සඳහා අවශ්‍ය වෙන චරණ ධර්ම උනේ කියලා අපි උන දැන් කතා කළා. හරිද? එහෙමනම් ඊළඟට මේ කියන අෂ්ට විද්‍යාවන්, දැන් විද්‍යාව භජනය කරන ධර්මනේ. මේ කියන අෂ්ට විද්‍යාවන් අපිට ලැබෙන්නේ මොන සිත් වලින්ද? හරි, හිතමු බලන්න. ඔන්න දැන් අෂ්ට විද්‍යාවන් තියෙනවා. හරිද? විදර්ශනා ඥානය, මනෝමය ඥානය, ඉරිදි විද්‍ය ඥානය, දිව්‍යශෝත ඥානය, පරචිත්ත විඥාන ඥාන, මේ ආදී වශයෙන් 8ක් තියෙනවා. දැන් මේවා ඇති වෙන්නේ මොන සිත්වලද? උදාහරණයක් විදර්ශනා ඥානය. අපි ගමුකෝ සරලව. අපි පටන් ගත්තේ අකුසල සිත් ඉගෙන ගන්න. අකුසල සිත් 12 තුල විදර්ශනා ඥානය ඇති කරගන්න පුළුවන්ද? බෑ. ඊළඟට අපි සාකච්ඡා කළා අහේතුක සිත් 18ක්. අහේතුක සිත් 18 තුලත් මේ කියන විදර්ශනා ඥාන ලබන්නට බෑ. එහෙනම් දැන් මොනවද පුළුවන්? මහා කුසල සිත්, එච්චරද? ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් මහා ක්‍රියා. හරි. එහෙමනම් විදර්ශනා ඥානය අපිට ලැබෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිතෙන්. කුසල සිත් 4 සහ මහා ක්‍රියා සිත් 4 කියන සිත් 8න්
ඇසුරු කරගෙන තමයි මේ විදර්ශනා ඥානය ලැබෙනවා නම් ලැබෙන්නේ. පැහැදිලිද ඒක? එහෙනම් ඔන්න විදර්ශනා ඥානය ගැන කතා කරනවා නම් ඥාන සම්පයුක්ත කුසල සිතක් හෝ රහතන් වහන්සේ නම් ක්‍රියාසිතක් ඇති වෙලා තියෙන්න ඕනේ. එයි දැන් මේ රහතන් වහන්සේව මෙතෙන්ට ගාව ගත්තේ මේ ක්‍රියාසිත මෙතෙන්ට ගත්තේ ඇයි? ක්‍රියාසිත කියන්නේ රහත් බව දැන් ලබන රහතන් වහන්සේ රහත් වෙලා ඉවරනේ. මොකටද මේ ආපහු මේ විදර්ශනා ඥාන ගැන කතා කරන්නේ? ආගිනෝ වෙන. හා? නිරෝධ සමාපත්තියට. රහතන් වහන්සේට ඊට පස්සේ තියෙන ක්‍රියාසිටනේ. ඒක තමයි මොකද යාරේ මොකටද ආපහු විදර්ශනා ඥානයක් ඇති කරගන්නේ? ඥාන සම්පේත පස්සනා භාවනේ පස්සනා භාවනා නෑ. රහතන් වහන්සේ ditta ධම්ම සුඛ විහරණය සඳහා විදර්ශනා ඥාන උපදවනවා. උදාහරණයක් සීල සූත්‍රය කියවලා බලන්න. හරිද? එතකොට එහෙමනම් කිසියම් වෙලාවකදී විදර්ශනා ඥානයක් ඇති වෙනවා නම් ඒ ඥාන සම්පයුක්ත මහා කුසල සිත් වලින් රහතන් වහන්සේ නම් ඒ ක්‍රියාසිත වෙනවා. අපි ගැන කතා කරනවා නම් ඥාන සම්පයුක්ත මහා කුසල සිතකදී විතරයි විදර්ශනාවක් සිදුවිය හැක්කේ. ඊළඟට අනිත් ටික මනෝමය ඉර්ධි ඥාන ඉර්ධි විඥාන දිබ්බසෝත මේවා ටික කොහෙදද ඇති වෙන්නේ? පංචම ධානය අභිඥා චිත්ත ඒ ටික ඇති වෙනවා කුසල අභිඥා සිත්වල සහ ක්‍රියා අභිඥා සිත්වල. ඒ කියන්නේ අභිඥා සිත්වල දැන් ඉදිරියට ගන්නට වෙනවා. අභිඥා සිත් ඇති වෙන්නේ කොයි වෙලාවෙද? රූපාවචර පංචම ධානය ලැබලා එය අභිඥා මට්ටමට දියුණු කළොත් තමයි අභිඥා සිත් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් අන්න ඒ කුසල අභිඥා සිත් මෙහෙවමින් තමයි එවැනි සිත්වල තමයි මේ කියන අනිකුත් මනෝමය ඥානය, ඉර්ධි විඥානය, දිව්‍ය සෝත ඥානය, පරිචිත්ත විඥානන ඥානය, උබ්බේ නිවාසානුසති ඥානය සහ දිව්‍ය චක්ෂු ඥානය කියන විශේෂ ඥානයන් 6 උපදවාගත හැක්කේ අභිඥා සිත් වලින්. ඒතර දැන් එතන 6යි, දෙකයි 7යි. අවසානයේට එන 8වෙනි එක ආශ්‍රවයක්ෂය ඥානය. ආශ්‍රවයක්ෂය ඥානය. එතනදී සෝවාන් සකදාගාමි අනාගාමි කියලා අරගෙන නැහැ. ඒ කොයි හැටි වේවා ආශ්‍රවයක්ෂය වෙන ඥානය තමයි එතෙන්ට අරන් තියෙන්නේ. එහෙමනම් මෙතන සිත් හැටියට අරගත්තොත් ඥාන සම්පයුක්ත මහා කුසල මහා ක්‍රියා කිව්වම මෙතන සිත් 8යි. කුසල අභිඥා ක්‍රියා අභිඥා කිව්වම සිත් 2යි. ආශ්‍රවයක්ෂය ඥානයේ හැටියට අපි අරගත්තොත් මාර්ග සිතක්. එහෙමනම් එතනදී 8යි 2යි 10යි 1යි 11යි. සිත් 11ක තමයි මේ කියන විද්‍යාභාගිනෝ ධම්මා කියන ස්වභාවය අපිට ගලපන්නට වෙන්නේ. හරිද? එතකොට ආශ්‍රවයක්ෂය ඥානෙන්නේ අරිහත් මාර්ග සිත. බලන්න එතනත් ආශ්‍රවයක්ෂය සියලුම ආශ්‍රවයක්ෂය වෙන්නේ අරිහත් මාර්ග සිතෙන්. ඒ නිසා තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරගත්තේ නැත්තේ. මොකද ඒ වගේ ෂේ වෙන එක ඇත්ත. නමුත් සියල්ල ෂේ වුණේ නැහැ. අරිහත් මාර්ග සිතම ඒට සුදුසුයි කියලා ඒකම තමයි අරගත්තේ. හරිද? පැහැදිලිද ඒක? දැන් ඊළඟට අපිට ප්‍රශ්නයක් ඇති වුණා ඇයි මේ රහතන් වහන්සේලාවත් මේකට ගාව ගත්තේ කියලා. ඒ සඳහා ඔබ සීල සූත්‍රය කියවලා බලන්න සංයුක්ත නිකායේ ධම්මකතික වර්ගයේ තියෙනවා සීල සූත්‍රය කියලා එකක්. එහි පැහැදිලිව සඳහන් වෙනවා රහතන් වහන්සේට මත්ෙහි කළ යුත්තක් නැත. කරන ලද්ද නැවත නැවත කිරීමක්වත් නැත. නමුත් වැලිදු මේ දහම් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිට්ටු දැමියෙහි සුව විහරණ පිණිසද සිහිනුවන පිණිසද පවත්නාහ කියලා සීල සූත්‍රය පැහැදිලිව දේශනා කරනවා රහතන් වහන්සේලාටත් මේ කියන විදර්ශනා ඥාන අවශ්‍යයි කියන එක. ඒ ditta ධම්ම සුඛ විහරණය පිණිසත් සිහිනුවන පවත්වා බැලීම පිණිසත් මේවා අවශ්‍යයි. ඒගොල්ලත් මේ දෙයට එනවා වඩනවා කියන එක පැහැදිලිව සීල සූත්‍රය තුල තියෙනවා. ඔයගොල්ලෝ ඒක නිවේහණෙහිල කියවලා බලන්න. ඒක වැඩිපුර කාරණාවක්. හොඳයි අපි කතා කරමින් ආවේ විඥාභාගිනෝ ධම්මා. එහෙමනම් විඥාභාගිනෝ ධම්මා වල ධම්මසංගණී නික්කේප කාණ්ඩය තුලදී ඒක විස්තර කරලා දෙනවා. කතමේ ධම්මා විඥාභාගිනෝ ඡේදාංක 1302. කතමේ ධම්මා විඥාභාගිනෝ විඥාය සම්පයුක්තකා ධම්මා ඉමේ ධම්මා විඥාභාගිනෝ විඥාය සම්පයුක්තකා ධම්මා අෂ්ට විද්‍යායෙන් සංප්‍රයුක්ත වූ ධර්මයෝය මොහු විද්‍යාභාගී ධර්මයෝයයි කියලා ඡේදාංක 1302 විස්තර කරලා දෙනවා. හරිද? දෙවෙනි පදේ
කතමේ ධම්මා අවිජ්ජාභාගිනෝ. අවිජ්ජාය සම්පයුක්තකා ධම්මා ඉමේ ධම්මා අවිජ්ජාභාගිනෝ. සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාව හා සංප්‍රයුක්ත වූ ධර්මයෝය මොහු අවිද්‍යාභාගී ධර්මයෝය කියන නික්කේප කාණ්ඩය විස්තර කරලා දෙනවා. හරිද? මේ ස්වභාවයන් දෙක තේරුම් කරලා අරගන්නට ඕනේ. දැන් අෂ්ට විද්‍යාව තුල ආශ්‍රවයක්ෂය ඥානෙ අඩංගුයි. ආශ්‍රවයක්ෂය ඥානෙ ඒ කියන්නේ රහතන් වහන්සේ බවට පත් වෙන අවස්ථාව. එහිදී තමයි සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. රහතන් වහන්සේට ඒ කියන්නේ රහත් මාර්ගසිත ඇති කරගෙන සියලුම කෙලෙස්යන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිදු කළාට පස්සේ එකී ප්‍රහාණය වුණ කෙලෙස්යෝ නැවත කිසි විටකත් එම సంతානය තුල නූපදනීමය උපදන්නෙම නැහැ. උපදෙන්නට අවශ්‍ය මූල ධාතු එහි ශීන වෙලා ගිහිල්ලා තියෙන නිසා නැවත කිසි කලෙක එම సంతානය තුල කිසිදු කෙලෙස් දහමක් උපදින්නේ නැහැ. එහෙමනම් ඒ කෙලෙස් ප්‍රහාණය වන අවස්ථාවේ තියෙන ප්‍රඥාවම තමයි විද්‍යාව වෙන්නේ. හරිද? ඒ කියන්නේ විද්‍යාවේ ඒ කියන්නේ ප්‍රඥාවේ ඉහළම ප්‍රභේදය අරිහත් මාර්ගසිතේ තියෙන අඤ්ඤින්ද්‍රියම තමයි. හරි? නමුත් මෙහිදී සූත්‍රාන්ත ක්‍රමයෙන් අරගෙන විද්‍යාභාගිනෝ ධම්මා කියන ටිකට අනිත් අර අෂ්ට විද්‍යාවන්ම අරගෙන තියෙනවා. එහෙමනම් මේ විදිහට අපි අභිධේයාර්ථ සලකලා බලලා ඒක ඉලක්කම් වලට දාගත්තොත් කොහොමද ලැබෙන්නේ? පළවෙනි පදේ විද්‍යාභාගිනෝ ධම්මා. විදර්ශනා ඥාන වශයෙන් ඔන්න දැන් බලන්නකෝ විදර්ශනා ඥාන වශයෙන් ලැබෙනා වූ ඥාන සංප්‍රයුක්ත මහා කුසල මහා ක්‍රියාසිත 8. ඒ කියන්නේ අනිත් අවස්ථාවලදී ලැබෙන එක මෙතෙන්ට ගන්න බෑ. ඒ කියන්නේ සියා විද්‍යාභාගිනෝ සියා න විද්‍යාභාගිනෝ වෙන්නට ඕනේ. මෙතෙක් කතා කරගෙන ආපු ණය ක්‍රම අනුව ගලපුවොත්. විද්‍යාභාගිනෝ වලට එතකොට මොනවද එන්නේ? විදර්ශනා ඥාන වශයෙන් ලැබෙනා වූ ඥාන සංප්‍රයුක්ත මහා කුසල 4යි මහා ක්‍රියා 4යි. ඔක්කොම සිත් එතන 8යි. එහි තත්සම්පයුක්ත චෛතසික 32යි. ඇයි විරති අපමඤ්ඤා වර්ජිත වෙන්න ඕනේ අමෝහයත් වර්ජිත. ඇයි විද්‍යාභාගිනෝනේ. එhmenan විද්‍යාව භජනය කරන අමෝහය සමග සිටින. එහෙනම් අමෝහය අයින් කරලා සමග සිටින අය විතරයි නම් කරන්නේ. එහෙමනම් මොනවද වර්ජිත කලේ? විරති 3යි අපමඤ්ඤා 2යි අමෝහයයි 3යි 2යි 5යි 6යි චෛතසික 6ක් අයින් කළා. එහෙමනම් කුසල පක්ෂයේ චෛතසික 38න් 6ක් අයින් කරපුවම චෛතසික 32ක් තත්සම්පයුක්ත චෛතසික ලෙස අපිට ගන්න වෙනවා. ඊට අමතරව මනෝමය ඥානය ඉඳලා දිව්‍ය චක්කු ඥානය වෙනකන් අභිඥා සිත් 2 අපිට අරගන්නට වෙනවා. ඒ තුල තත්සම්පයුක්ත චෛතසික 29ක් ගන්නට වෙනවා. ඒ වගේම අරිහත් මාර්ගසිත අරගන්නට වෙනවා. ඒ තත්සම්පයුක්ත චෛතසික 35යි අරගන්නේ. ඇයි? අමෝහය වර්ජිත කරලා ගන්න නිසා. එහෙමනම් මුළු සිත් ගාන 8යි 2යි 10යි 1යි 11යි. මුළු සිත් ගාන 11යි. මුළු චෛතසික ගාන 35යි. ඒ ටික ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. සමාවෙන්න සර්. ඔව්. අපි සරණාධර්ම කරනකොට මේ කෙලෙස් අයින් කරේ නෑ නේද? දැන් මෙතන අමෝහය අයින් කරනවා. නෑනේ. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? විද්‍යාභාගිනෝ ධම්මා. විද්‍යාව භජනය කරන ධර්ම. නිමල් සමග ඉන්න අය. හරිද? අතන කිව්වේ මොනවද? කෙලෙස් කෙලින්ම හොරු රංචුව කතා කළා. හොරු රංචුව ගැන කතා කළාදී අහවලා සමග ඉන්න පිරිස කියලා නෙමෙයිනේ කතා කළේ. හරිද? හොරු රංචුව. එතකොට හොරු රංචුවම අපි කතා කරනවා එතන. එතන අයින් කරන්න කෙනෙක් නැහැ. දැන් අලිබබා සහ හොරු 40 කිව්වනම් අලිබබා වෙනමයි හොරු 40 වෙනමයි. හරිද? මෙතනදී අපි කතා කරන්නේ විද්‍යාභාගිනෝ ධම්මා. විද්‍යාව භජනය කරන ධර්ම. අලිබබා අහුවෙච්ච හොරු කණ්ඩායම. ඒතර අලිබබා වෙනයි හොරු කණ්ඩායම වෙනයි. එතනදී අලිබබා වයින් කරලා හොරු කණ්ඩායම ගැන විතරක් කතා කරනවා. මේ විදිහට මෙතනදී අපි අමෝහය අයින් කරනවා. අමෝහය භජනය කරන ධර්මයි මෙතනදී අහන්නේ. එතකොට එතනදී හැම තැනකදීම නෙමෙයි අර විද්‍යාව කියලා අරගත්තු අවස්ථා ටික තියෙනවනේ. ඒ අවස්ථාවල ඉන්න අමෝහය විසින් භජනය කරන ධර්ම. පැහැදිලිද ඒක? එහෙනම් විද්‍යාභාගිනෝ ධම්ම එහෙම. එතකොට දැන් අවිද්‍යාභාගිනෝ කිව්වේ මොනවද? අවිද්‍යාව භජනය කරන ධර්ම. හරිද? එහෙනම් අකුසල සිත් 12යි තත්සම්පයුක්ත චෛතසික 26යි. ඇයි? මෝහය වර්ජිත කළා එතනදී.
අවිද්‍යාව වජනය කරන දේවල්. එහෙනම් අවිද්‍යාව අයින් කරලා වජනය කරන ටික විතරක් අරන් පෙන්නනවා. ඊටසේ අමෝහයයි රූපයි එන්නේ නැහැ. ඒවා අර කියන ඥාන වලට ආවේ නෑනේ. ඒවා අදාළ කලේ නෑනේ. ඥාන ස්වභාවයේදී ඇති වෙන සිත් ටික විතරනේ අපි අරගත්තේ. එතනදී අපිට රූප ධර්මයක අවස්ථාවේ යෙදුන්නේ නැහැ. මේක නුවණක් ගැන අපි මේ කතා කරන්නේ. විද්‍යාව නුවණක්. ඒ නුවණ උපදවා ගැනීම. එවැනි ඒ ස්වභාවය තුල විතරයි අපි කතා කළේ. හොඳයි. මේකේ පළවෙනි පදේ සත්‍ය දෙකයි කිව්වා. මොනවද දුක්ඛ සත්‍යයට එන්නේ? පළවෙනි පදේ දුක් සත්‍ය දෙකයි කියලා අපි කිව්වේ. මොනවද දුක්ඛ සත්‍යයට එන්නේ? සිත් 10. සිත් කීයද? 10. මොනවද සිත් 10? ඥාන සම්පූර්ණ කුසල ක්‍රියා 8යි. අභිඥා සිත් 2යි. කුසල අභිඥා සිත් 2යි. ඥාන සම්පයුක්ත මහා කුසල සිත් 8යි. කුසල ක්‍රියා සිත් දෙකම 4 4 8යි. හරි. ඥාන සම්පයුක්තයෙන් මහා කුසල මහා ක්‍රියා සිත් 8යි. මනෝ මොනවාද? අභිඥා සිත් 2යි. අභිඥා සිත් 2යි. හරිද? එතකොට දුක්ඛ සත්‍ය දෙනවා සිත් 10යි. චෛතසික කීයක් විතර එයිද? චෛතසික 25යි. විරති අපමඤ්ඤා නතු එතකොට විරති අපිමඤ්ඤා තාම මොනවද නැත්තේ? අමෝහය. අමෝහයත් නැහැ. එහෙනම් චෛතසික 32යි එන්න ඕනේ. හරි මේ විදිහටයි එන්න ඕනේ. දුක්ඛ සත්‍ය කිව්වම ලෞකික සිත් 10යි, සත්සම්පූර්ණ චෛතසික 32යි. මාර්ග සත්‍ය කිව්වම අරිහත් මාර්ග සංඛ්‍යාත, සම්මා සංකප්ප, සම්මා සමාධි යන මාර්ගාංගයෝ 7 දෙන. එහෙම නැත්නම් සම්මා සංකප්පේද වර්ජිත මාර්ගාංග 6 දෙන. මේ විදිහට අපි මේක ගලපන්න වෙනවා. තේරුණාද? මෙහිදී අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 විතරයි ගන්න වෙන්නේ. ඵලසිට කතා කළේ නෑ. පැහැදිලිද? එමනම් මේක සප්පදේශ දුකයක්. එකඟයිද? එකඟයිනේ. හරි. එතකොට ඒකට ආවේ නැත්තේ මොනවද? මෙන්න මේ කියන ධර්ම ටික ආවේ නෑ. අහේතුක සිත් ටික ආවේ නෑ. ඥාන සම්පයුක්ත මහා කුසල මහා ක්‍රියා සිත් 4 අෂ්ට විද්‍යාව වජනේ නොකරන අවස්ථාවේ යෙදෙන ඒවා. ඒ ටික ආවේ නෑ. ඥාන විප්‍රයුක්ත ටික ආවේ නෑ. රූපාවචර ආවේ නෑ. අරූපාවචර ආවේ නෑ. රහත් මාර්ගසිත වර්ජිත ඉතුරු ලෝකෝත්තර සිත් 7 ආවේ නෑ. එතකොට එතන එදෙන චෛතසික 38 විඥාභාගිනෝ චිත්තයන් යෙදිච්ච අමෝහ 11 ගත්තේ නෑ. හරි? මෝහ චෛතසික 12 ගත්තේ නෑ. රූප 28 ගත්තේ නෑ. නිර්වාණ ගත්තේ නෑ. ආදී වශයෙන් මෙතන මේ ධර්මතා ටික ගත්තේ නැති නිසා දුක මුක්ත වූ කල නිසා මේක සප්පදේශ දුකයක්. පැහැදිලිද ඒක? ඔයගොල්ලෝ මේක හදලා බලන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්නේ. එනිසා චතුප්පපාද ඥානය කොකටද අයිති වෙන්නේ? චතුප්පපාත ඥානය කියන්නේ අර දිප්ප චක්කුවකම දිගුවක්. එතකොට දිප්ප චක්කුව තුලට ගොනු කරලා එක ගන්න වෙනවා. හරි. එහෙමනම් අපි අද දවසේ කතා කළා දුක මාත්‍ය සුත්තන්ත දුක මාතිකාවල පළවෙනි යුගලේ. දැන් වෙලාව 3යි. මම හිතනවා ඊට පස්සේ අභිදේශනයක් වෙන මේකක් තියෙනවා ස්වාමින් වහන්සේගේ. ඒ නිසා අපි මෙතනින් පාඩම අවසන් කරමු. ලබන සතියේ ඉඳලා අපි ඉදිරි දුකයන් සාකච්ඡා කිරීම ඉදිරියට යන ඕගොල්ලත් පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේක හරිය ටිකක් රසවත් සහ හැමතැනම සාකච්ඡා නොවන නිසා ගැටලු ඇති වෙන්නත් පුළුවන් අපිට. නමුත් අපි පළවෙනි දුකේ විතරයි අද සාකච්ඡා කළේ. ඉදිරි දුකයන් අපි ඉදිරි සතිවල සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙන ඒවා ලබන සතියේට යොමු කරන්න. දැනට ප්‍රශ්න නැහැ වගේ නිසායි මම එහෙම කිව්වේ. ගෙදර ගිහිල්ලා මේක අනිවාර්යෙන් නැවත ගලපලා බලන්න. එහෙමනම් අද දවසේ මෙතකින් අපි පාඩම අවසන් කරමු. මේ දක්වා අපි මේක අවසානයේ මම දක්වලත් නැහැ. මේ දක්වා අපි මේ පැය දෙකකට අධික කාලයක් අභිධර්ම සාකච්ඡාවක යෙදিলা අභිධම්ම දුක, සුත්තන්ත දුක ආදී සාකච්ඡා කරමින් මේ රැස් කරගත්තු සීලම කුසල සම්භාර ධර්මයන් මේ ධර්ම සාකච්ඡා පැවැත්වීමට අපිට උපකාර කරන වචනයකින් හරි අනුග්‍රහ දක්වන හැම දිනාටමත් අනුමෝදන් වේවා. මේ ශාසනය රැක ගන්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු
ඊට අමතරව මේ ධර්මයේ අපිට කියලා දෙන්න තරම් රැකගෙන ආපු මහා සංඝරත්නයටත් ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ තාක්ෂණ සහාය ලබා දෙමින් අපිට උපකාර කරන හැම දෙනාටමත් උදුවේ ඔබ අප හැම වෙනුවෙන් මියගිය සියලුම ඥාතීන් දෙමාපියන් ගුරුවරු ඇතුළු හැම දෙනාටම මේ සියලුම කුසල අනුමෝදන් වේවා දෙවියන් ප්‍රමුඛ සියලු දෙනාම අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් සියලුම කුසල් නිර්වාණය සඳහා උපනිශ්‍රේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. දැන් ධර්ම දේශනාව තියෙන්නේ කොහොමද අහන්නේ එක?